සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. අකණ්ඩව සිව්වන දිනටත් මෙරට දෛනික වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වෙයි. දෛනික කොවිඩ් ආසාදිතයින් 3500 ඉක්මවයි. මෙරටින් නව විකෘති කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක්. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිනිවීමේ මෙහෙයුම් තවදුරටත් සමුද්‍ර දූෂණයක් සිදුව ඇද්දැයි පරීක්ෂණ. කොවිඩ් හේතුවෙන් ඉන්දියාවේ දිනකට වෛද්‍යවරුන් 20ක් මිය යන බවට අනාවරණයක්. කොවිඩ් ආසාදිතින් 3547 දෙනෙකු ඊයේ අලුතින් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 1,58,333ක් දක්වා ඉහළ ගියා. අකණ්ඩව තෙවන දිනටයි ඊයේ දිනේත් දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා ගියේ. අවසන් වරට වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 3547න් බස්නාහිර පළාතෙන් පමණක් නව කොවිඩ් ආසාදිතයින් 1697 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අතරින් ආසාදිතයින් 800 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 617 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 280 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 297ක්. මම හිතන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සමහර අය පිළිගන්න ඕනේ මේක සමාජගත වෙලා කියලා. තාම සමහර අය කියන මේක සමාජගත වෙලා නැහැ කියලා එක එක තර්ක ගේනවා. අපි පිළිගන්න ඕනේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසෙ ඉඳලා මේක සමාජගත වෙලා කියලා. දැන් අපිට තියෙන බිය තමයි ලංකාවේ ප්‍රභේදයක් ඉදිරියට මේ නැගෙන්න ඉඩ තියනවාද කියලා. මොකද අපි ඉන්දියාවේ දැක්ක ඉන්දියාවේ මුලින්ම තිබ්බේ සවුත් ඇෆ්‍රිකානු ප්‍රභේදය සහ ඉංගලන්ත ප්‍රභේදය පමණයි. පිරිස් කොවිඩ් වලින් පොසිටිව් වෙන්න අපි දැක්ක අලුත් ප්‍රභේදයක් ගොඩ නැගෙනවා. දැන් ශ්‍රී ලංකාවෙත් එහෙම දෙයක් වෙයිද කියන එක අපි කල්පනා කරන්න ඕනේ දැම්ම ඉඳන්. ඉතින් දැන් මේ තියෙන නව ප්‍රභේදات එක්ක ශ්‍රී ලංකානු ප්‍රභේදයකුත් ඇති වුණොත් අපිට මේ පාලනය කරගන්න බැරි ස්ථානයකට එනවා. වසංගත තත්ත්වයේ තියෙන දරුණුකම දිනෙන් දිනම වැඩි වෙනවා කියන එක අපි මතක් කර දිය යුතුයි. මොකද හේතුව අපි දකිනවා මෙහි ගැඹුරු බියකරු චිත්‍රයක් ඉදිරියේදී මැවෙන මේ එන්න වසංගත තත්ත්වය පහුගිය දින කීපයේදීම බැලුවාම අඩු වීගෙන යන බවක් පේන්නේ නැහැ. මේ වසංගත තත්ත්වය දිගින් දිගටම තියෙන්නේ ක්‍රමක්‍රමයෙන් හිසෝසන බවක්. මේ අතර පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අසාධ්‍ය රෝගීන් නිවෙස්වල තබා ගැනීමෙන් වැළකී රෝහල් ගත කරන ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා. මේ ඉන්දියාවේ තියෙන තත්ත්වයට අපි කිට්ටු කරලවත් නැහැ. ඒක මම බය නැතුව කියනවා. නමුත් මේක අපි නොසලකා හැරියොත් අපිට ඒ දිශාවට යන එක නවත්තන්න බෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැටියට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා එවැනි තත්ත්වයක් යෑමට වළක්වන්න. මොනම හේතුවක් නිසා හෝ රෝගී පුද්ගලයෙක් අසාධ්‍ය පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීමට තිබිය යුතු අවස්ථාව ප්‍රතික්ෂේප කිරීමට කිසිම රජයේ සෞඛ්‍ය ආයතනයකට අයිතියක් නැහැ. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ මොහොතේ රෝහලට යෑමෙන් විඳවන්න පුළුවන් අගතිය කන කල්පනා කරමින් හෝ රෝහලකින් ප්‍රතික්ෂේප කරයි කියන අදහසින් හෝ අසාධ්‍ය රෝගියෙක්ව ගෙදර තබාගෙන ඉන්නේ නැතුව හැකි ඉක්මනින් ළඟම තියෙන රෝහලට ගෙන යන්න. මේ අතර තවත් COVID-19 ආසාදිත මරණ 44ක් මෙරටින් ඊයේ දිනේදී වාර්තා වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මෙම මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලෙසයි. ඒ අනුව මෙරට දෛනික වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වාර්තා වූයේ අකණ්ඩව තෙවන දිනටයි. මෙම මරණ 44ත් සමග මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව
1132ක් දක්වා ඉහළ ගියා. මේ අතර පවතින අවදානම් තත්ත්වය යටතේ සේවක ආරක්ෂාව උපරිම ලෙස සපයමින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව හා ඊට අනුකූලව කර්මාන්ත ශාලා පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනය කරනවා. එහි සභාපති සංජය මොහොට්ටාල මහතා සඳහන් කළේ සියලු කර්මාන්ත ශාලා පරිපාලකයින්ට ඒ බව දැනුම් දෙන බවයි. සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය සහ නිෂ්පාදන හා අපනයන ක්‍රියාවලියේ අනාගත යහපැවැත්ම පිළිබඳව මෙම අවදානම් අවස්ථාවේ ගැඹුරින් සිතා බැලිය යුතු බවද ඔහු අවධාරණය කළා. කොවිඩ් වෛරසය සීග්‍රයෙන් පැතිරීම ආරම්භ වීමත් සමග ආසාදිතයින්ගේ වර්ධනයක් ඇතැම් කර්මාන්ත ශාලා තුළින් පෙන්නුම් කරත් මනා පාලනයකින් යුතුව බොහෝ කර්මාන්ත ශාලා ඉතා ප්‍රශංසනීය අයුරින් පවත්වාගෙන යන බවයි ඒ මහතා සඳහන් කළේ. මේ අතර පසුගිය දින කිහිපය තුළ තුල්හිරිය ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් COVID-19 ආසාදිතයින් 400ක් පානදුර සහ බණ්ඩාරගම ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකකින් ආසාදිතයින් 617ක් සහ පුණ්ඩලුවේ ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක ආසාදිතයින් 108 දෙනෙක් හඳුනාගෙන තිබුණා. මේ අතර කොවිඩ් මර්ධන කටයුතු වල නිරත හෙදියන්ට බලපා ඇති ගැටලු මැයි මාස 31 වනදාට පෙර නොවිසඳෙන්නේ නම් හෙදියන්ට අදාළ නොමැති සියලු රාජකාරි වලින් ඉවත් වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ හෙද කාර්ය මණ්ඩලයට බලපා තිබෙන ගැටලු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළ බවයි. ඒ අනුව විශේෂ නිවාඩු, ගර්භණී නිලධාරීන්ගේ ආරක්ෂාව, රුපියල් 5000ක අතුරු දීමනාව, නිවාඩු දින දීමනා, ආසාදිත සහ නිරෝධායනයට ලක්වන හෙදියන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම ඇතුළු අදාළ ගැටලු විසඳිය යුතු බවද ඔවුන් පෙන්වා දෙනවා. මේ වන විට කොවිඩ් ආසාදිතව රෝහල් වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 30206ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 1,26,995ක් ලෙසයි. මීට සුළු මොහොතකට පෙර මෙරටින් තවත් COVID-19 ආසාදිතින් 2145 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඊයේ රාත්‍රී 11 සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැන වුණා. මෙම සංචරණ සීමා ලබන 25 වනදා අඟහරුවාදා අලුයම 4ට తాවකාලික විවත් කිරීමටයි නියමිතව ඇත්තේ. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට පනවා ඇති සංචරණ සීමා 25 වෙනිදා තාවකාලිකව ලිහිල් කිරීමට පියවර ගනු ලැබුවද එදිනම රාත්‍රී 11ට දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා යලි පැනවෙනවා. ඒ අනුව යළි ඒ ඉවත් කිරීමට නියමිතව ඇත්තේ 28 වන සිකුරාදා අලුයම 4ටයි. සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුල ඔසුසැල් විවෘතව තැබෙන අතර අවශ්‍යතාවය අනුව පුද්ගලයින්ට ආසන්නතම ඔසුසැල් හෝ රෝහල වෙත ගමන් කළ හැකියි. විශේෂයෙන්ම නිෂ්පාදනය සම්බන්ධ වූ කර්මාන්ත ශාලා ජෛව බුබුල සංකල්පය යටතේ පවත්වාගෙන යන්න පුළුවන්. බේකරි පවත්වාගෙන යාමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩබිම් පවත්වාගෙන යාමේ හැකියාවක් තිබෙනවා. මීට අමතරව කෘෂි කර්මාන්තයේ නිරත වීමට කිසිම බාධාවක් නැහැ. ඒ වගේම පොලිස් මාර්ග බාධක, ජංගම සංචාර, යතුරුපැදි සංචාර ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු නොකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. එමෙන්ම 24 සහ 25 දිනවල දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන අතර එළවලු පළතුරුවාදිය ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමට සහ රැගෙන යාමට පැමිණෙන පිරිස් වෙත බලපත්‍රයක් අවශ්‍ය නොවන බවයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ. මේ අතර තොග වශයෙන් එළවලු සහ පළතුරු අලෙවි කරන ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් මැයි මාස 27 සහ 28 දිනවලදීද විවෘතව තැබීමට නියමිතයි. ඒ අනුව දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, වේයන්ගොඩ, මීගොඩ සහ ඇඹිලිපිටිය යන ආර්ථික මධ්‍යස්ථාන පමණක් එම දිනවල විවෘතව පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ. ඉන්දියාවේ දෙවැනි කොවිඩ් රැල්ලේදී එක් දිනකට වෛද්‍යවරුන් 20 දෙනෙකු පමණ කොවිඩ් වැළඳී මිය යන බව නවතම වාර්තාවලින් අනාවරණය වී තිබෙනවා. ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් මරණ නැවතවරක් ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව දැක්වුණේ 4143ක් ලෙසයි. ඒ අනුව රට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,95,508කට අධිකයි. එමෙන්ම ගෙවුණු දිනේදීද එරටින් හඳුනාගෙන තිබුණේ 3,00,000කට අඩු කොවිඩ් ආසාදිතයන් පිරිසක් වීම විශේෂත්වයක්. එම සංඛ්‍යාව දැක්වුණේ 2,54,395ක් ලෙසයි. ඒත් සමගින් එරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,62,00,000 ඉක්මවා ගියා. මේ අතර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් හඳුනාගත් දුර්ලභ කළු දිලීර රෝගයේ ආසාදිත කොවිඩ් ආසාදිතයන් මේ වන විට වැඩි වශයෙන් වාර්තා වන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා.
මෙම රෝගී තත්වයේද ඉන්දියාවේ කොවිඩ් මරණ ඉහළ යාමට හේතු වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ඊයේ දිනේදී පමණක් කළුදිලීර රෝගය ආසාදිත කොවිඩ් ආසාදිතයන් 3000කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ. ඉන්දියා සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කළේ මෙම මාරාන්තික කළුදිලීර ආසාදනය නිසා දිගු කලක් දැඩි සත්කාර ඒකකවල රඳවා සිටින හෝ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වූ රෝගීන් වැඩි පිරිසක් පැය 24ක් යන්නට මත්තෙන් මරණයට පත්වන බවයි. මේ අතර ඉන්දියාවේ දෙවැනි කොවිඩ් රැල්ලේදී එක් දිනකට වෛද්‍යවරුන් 20 දෙනෙකු පමණ කොවිඩ් වැළඳී මිය යන බව නවතම වාර්තා අනාවරණය කර තිබෙනවා. මේ වන විට දෙවැනි කොවිඩ් රැල්ල නිසා මියගිය ඉන්දිය වෛද්‍යවරුන් ගණන 329ක් බවයි ඉන්දිය සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මෙසේ මියගිය වෛද්‍යවරුන්ගෙන් 7 දෙනෙකු කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිසක්ද වන බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා. එසේ වෙතත් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වෛද්‍යවරුන්ට සාපේක්ෂව එන්නතේ එක් මාත්‍රාවක් ලබාගත් හෝ එන්නත ලබා නොගත් වෛද්‍යවරුන් ගණන ඉතාමත් ඉහළ බවයි එරට නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ. එම දත්ත උපුටා දක්වන ඉන්දිය වෛද්‍ය සංගම් පවසන්නේ වෛද්‍ය මරණ ඉහළ යාමට බලපා ඇත්තේ එන්නත් මාත්‍රා දෙකම නිසි කාල නොලැබීම බවයි. එමෙන්ම තවමත් සැලකිය යුතු සෞඛ්‍ය සේවකයන් පිරිසකට කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලැබී නොමැති බව ඔවුන් අවධාරණය කළා. මේ අතර ඉන්දිය කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය ලබන 21 වනදා සිට බ්‍රිතාන්‍ය ආර්ථිකය මුළුමනින්ම විවෘත කිරීමේ සැලසුම් වලට බලපෑ හැකි බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අනතුරු අඟවනවා. මෙලෙස ඉන්දිය කොවිඩ් වෛරස ප්‍රභේදය බ්‍රිතාන්‍ය කෙන්ට් ප්‍රදේශයෙන් සොයා ගැනුණු කොවිඩ් ප්‍රභේදයට වඩා සීග්‍රෙන් ව්‍යාප්ත වන බවයි අනාවරණය වී ඇත්තේ. බ්‍රිතාන්‍ය පසුගිය ජනවාරි මාසයේ වසා දැමුණේ කෙන්ට් කොවිඩ් විකෘති ප්‍රභේදය හේතුවෙන්. මෙරට ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් වන ශ්‍රී ලංකා ජනරජ දිනය අදට යෙදී තිබෙනවා. එහි 49 වන සංවත්සරයයි අදට යෙදී ඇත්තේ. 1815දී ඉංග්‍රීසීන් විසින් උඩරට ගිවිසුම හරහා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් කර ගැනුණු අතර එතැන් පටන් මෙරට පරමාධිකාරී බලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වෙත පැවරුණා. ඉන්පසුව මෙරට පාලනය කෙරුණේ බ්‍රිතාන්‍යයේ සිහසුන දරන තැනැත්තෑ හෝ තැනැත්තිය විසින් පත්කර එවනු ලැබූ ආණ්ඩුකාරවරයෙකු මගින්. නිදහස් ව්‍යාපාරවල සහ ඒවායේ පුරෝගාමී ජාතිකවිරුවන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක් සනටුහන් කරමින් 1948 පෙබරවාරි 4 වැනිදා ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයෙන් නිදහස හිමි වුණා. කෙසේ වුවද 1948 දී මෙරටට හිමි වූයේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් වන අතර තවදුරටත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත් කරන ලද අග්‍රාණ්ඩුකාරවරයායි. එසේම මෙරට ඇතැම් කරුණු පිළිබඳ අවසන් බලය පැවරී තිබුණේ එංගලන්තයේ ආයතනයන්ටයි. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මුළුමනින්ම නිදහස් වී පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණේ 1972 වසරේ මැයි මස 22 වන දිනයි. එය සමස්ත රටම ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. එමගින් සියවසකටත් වැඩි කලක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ පූර්ණ නිදහස, ස්වෛරීභාවය සහ මාතෘ භූමියේ පරමාධිකාරී බලය නැවතත් මෙරටට හිමි කර ගැනීමට හැකි වුණා. කොළඹ වරායට වයඹ දෙසින් රසායන ද්‍රව්‍ය සහිත නෞකාවක ඇති වූ ගින්න හේතුවෙන් එම සාගර කලාපයට හානියක් සිදු ඇද්ද යන්න සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පසුගියදා කොළඹ වරාය ආසන්න මුහුදේ වයඹ දෙසට වන්නට නාවික සැතපොම් 9.5 දුරින් වරායට ඇතුළීම සඳහා නැංගුරම්ලා තිබූ එක්ස්ප්‍රස් පර්ල් නම් නෞකාව තුළ මෙම ගින්න හටගෙන තිබුණා. එම නෞකාව සිංගප්පූරු සමාගමකට අයත් රසායන ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවක් බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කළේ. එම නෞකාවේ බහලුම් වල නයිට්‍රික් අම්ල ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහලුම් 1486ක් තිබී ඇති අතර නෞකාවේ කාර්ය මණ්ඩලය ලෙස 25 දෙනෙකු සිට තිබෙනවා. කෙසේ වෙතත් මුහුදේ ජල සාම්පල ලබාගෙන ඒවා පරීක්ෂා කර ඉදිරි නීතිමය පියවර ගන්නා බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ. අපි දැනුම් දීම් කරලා තිබෙනවා නෞකාවට මේ ගින්න නිවා ගැනීමට ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගන්නට. ඒ වගේම ශ්‍රී ලංකාවේ ජල තීරයට සාගර පරිසරයට වගේම වායු ගෝලයට වන දූෂණය හානිය අවම කර ගන්නට පියවර ගන්නට වගේම යම් කිසි හේකින් ඔවුන්ට මෙම නෞකාවේ පාලනය අපහසු වෙලා විශාල හානියක් ජීවිතවලට සහ පරිසරයට සහ අපේ ආර්ථික කටයුතු වලට සිද්ධ වෙනවා නම් නෞකාව වහම අපේ සාගර කලාපයෙන් එහාට ගෙනියන්නට කියලා දන්වමින් මේ වෙනකොට ලියුම් යවලා තිබෙනවා වෙල ආයතන වලට. මේ වන විට සමුද්‍රයට රසායනික ද්‍රව්‍ය එකතු වීමක් සිද්ධ වෙලා තියෙනවද? යම් කිසි ප්‍රමාණයක රසායනික ද්‍රව්‍ය විශේෂම නයිට්‍රික් අම්ලය වගේ දේ මේ සාගරයට එකතු වෙන්න පුළුවන්. අපි උපකල්පනය කරනවා සාගර ජල දූෂණයක් සිද්ධ වෙන්නට ඇති කියලා.
මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හටගෙන ඇති ගින්න නිවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. උඩ තියෙන කන්ටේන එකේ කෙමිකල් ධාරිතාවය තාම තියෙන නිසා එම ගින්න අඩුවෙමින් වැඩිවෙමින් පවතිනවා. ඒ නිසා ඒක දැනට ටග් යාත්‍රා දෙකකින් සහ නාවික හමුදාවේ උපකාර යාත්‍රා සහ වරාය අධිකාරිය යාත්‍රා වලින් එම ගින්න මැඩ පවත්වමින් පවතිනවා. මෙහෙයුමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවද ඊයේ එක් වූ අතර බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ඒ සඳහා යොදවනු ලැබුවා. එමගින් ගිනිවීමේ වියලි රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 425ක් සාර්ථකව නෞකාව මතට හෙළූ බවයි ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකවරයා නිවේදනය කළේ. සිංගප්පූරු සමාගමට අයත් මෙම නෞකාවේ බහලුමකින් රසායන ද්‍රව්‍ය කාන්දුවීම ගින්නට හේතුව බව සඳහන්. පසුගිය 20 වනදා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ හසීරා වරායේ සිට කොළඹ වරාය දක්වා යාත්‍රා කර තිබූ නෞකාව මේ වන විට කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් දුරින් නැංගුරම්ලා තිබෙනවා. නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමග ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙවන විට නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙන්ගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මේ වන විට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවයි. ඒ අනුව හෙට දිනේදී එය පීඩන අවපාතයක් දක්වාත් මැයි 24 වෙනිදා වන විට සුලිකුණාටුවක් දක්වාත් වර්ධනය විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඉහත පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී කන්කසන්තුරේ සිට මන්නාරම කොළඹ ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුද ආශ්‍රිත ප්‍රදේශවල තද වැසි සහ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙනවා. එහිදී එම ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50-60ක් දක්වා ඉහළ යාමට හැකි අතර ඒ හේතුවෙන් එම මුහුදු කලාප ආශ්‍රිත ජනතාවට සහ නාවික ප්‍රජාව වෙත සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ. එමෙන්ම හෙට දිනේදී දිවයිනේ බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහිදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසිද ඇතිවිය හැකියි. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු සහ උතුරු මැද පළාත්වලත් නැගෙනහිර සහ ඌව පළාත්වලත් ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. මේ අතර දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40-50ක් දක්වා වැඩි විය හැකි අතර විශේෂයෙන් මධ්‍යම කඳුකරේ සිට බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 55 දක්වා වැඩි විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මහා පරිමාණ ත්‍රිරෝද රථ ජාවාරමක සුල මුල හෙළි කර ගැනීමට පසුගියදා සපුකස්කන්ධ පොලිසිය සමත් වුණා. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොරකම් කරන ලද ත්‍රිරෝද රථ කිහිපයක්ම එහිදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. දිවයින පුරා මහා පරිමාණ අන්දමින් ක්‍රියාත්මක වූ ත්‍රිරෝද රථ ජාවාරමක සුල මුල හෙළි කර ගන්නට සපුකස්කන්ධ පොලිසිය සමත්ව තිබුණේ පසුගිය 22 වනදායි. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොරකම් කරන ලද ත්‍රිරෝද රථ මාවනැල්ල අම්පාර කිතුල්ගල ආදී දුෂ්කර ප්‍රදේශයන්ට රැගෙන ගොස් ඒවා පරණ ත්‍රිරෝද රථවලට දෙමුහුන් කිරීම මෙම ජාවාරම්කරුවන් විසින් සිදු කර තිබෙනවා. මේ ලොකු ගොඩාක් දුර නමුත් ඒක නිසා මේගොල්ලෝ යටින්ම මේ කපනවා මේ කෑල්ල මේ යටින්ම කපනවා. ඒකට දැන් මේක බැලුවම මේ කෑල්ල බලන්න සම්පූර්ණ මේම බැලුවොත් මේක ටින්කර් එක නිසා මේ සම්බන්ධයෙන් සපුගස්කන්ධ පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 85,000කට ආසන්න වටිනාකමින් යුත් ත්‍රිරෝද රථ විශාල සංඛ්‍යාවක් මෙහිදී සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි සපුගස්කන්ධ පොලිසිය සඳහන් කළේ. මෙරට කෙටිදුර දහවන ශූර යුපුන් අබේකෝන් නැවතත් මීටර 100 ඉසව්වෙන් දස්කම් දක්වමින් ඔහුගේ හොඳම කාලය වාර්තා කිරීමට සමත්ව තිබෙනවා. ජර්මනයේ ඇන්හැල්හි පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරඟාවලියකට සහභාගී වෙමින් මෙරට කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර 100 ඉසව් සඳහා ගත කළ කාලය තප්පර 10.09ක්. එය මීටර 100 ඉසව්ව සඳහා ඔහු මෙතෙක් වාර්තා කළ අවම කාලයයි. Auch hier wieder kein Fehlstart. Wunderbar, sehr gut weggekommen. Der Mann aus die Langhöhe. Jetzt sieht man es genau. Ganz klar. කෙසේ නමුත් තරඟාවලිය පැවති ක්‍රීඩාංගණයේ සුළඟේ වේගය නීත්‍යානුකූල සීමාව ඉක්මවන නිසා එය ජාතික වාර්තාවක් ලෙස සැලකෙන්නේ නැහැ. යුපුන්ගේ ඉලක්කය තප්පර 10.05ක් වූ ඔලිම්පික් පරිසාධන මට්ටම පසු කරමින් ටෝකියෝ නුවර මෙවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමයි.
යුපුන් මීට පෙර ඉතාලිය පැවති මලල ක්‍රීඩා තරඟාවලියකදී මීටර 110 වන ඉසව්ව තප්පර 10.15කින් නිම කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ දකුණු ආසියානු වාර්තාවක්ද පිහිටුවීමට සමත් වුණා. වෙනස් චින්තනයන් ලෝකය වෙනස් කරනවා. නොවෙනස් වන වෙනස්වීම් හමුවේ මේ ඒ විදියට ලෝකය වෙනස් කරන්න හිතපු කෙනෙක්. ලෝකය වෙනස් වෙන්න ඕනේ. ගොඩක් දෙනෙක් කියන්න උනා. ඒ වගේම විප්ලව කරන්නටත් උනා. ඒ අතරේ විප්ලවය කියන වචනෙවත් අහපු නැති අය හිටියා. ඒ හැමදේ අතරේ විප්ලව කරනවා වෙනුවට Tamanගේ කැපවීමෙන් ලෝකය වෙනස් කරපු මිනිස්සුත් ඉන්නවා. මේ තෙජාස්. ඔහුත් ඒ වගේ කැපවීමෙන් වෙනස් දෙයක් කරන්න උත්සාහ කරපු කෙනෙක්. ඉන්දියාවේ ගෝවාවල තමයි ජීවත් වෙන්නේ. ඔහු දකිනවා හැම දිනකම හැම මොහොතකම පරිසරයට එකතු වන විෂවායුන්. ඒවායේ තියෙන කාබන් පරිසරයට අහිතකර විදියට ලෝකයට එකතු වෙන විදිහ. ඒවා ආශ්වාස කරන මිනිස්සුන්ට එක එක විදිය ලෙඩ රෝග ඇති වෙනවා. පරිසරය ගැන නොහිතාම මහා කර්මාන්ත ශාලාවලින් වාහනවලින් විෂදුම් තවමත් මේ මොහොතේත් පරිසරයට එකතු වෙනවා. තෙජාස් මේ එකතු වන වායුන් ප්‍රයෝජනවත් විදියට සකස් කරනවා. ඔහු කණ්ඩායමක් එක්ක එකතු වෙනවා. කාබන් වලින් ටයිල් නිෂ්පාදනය කරන්න ඔහු පටන් ගන්නවා. ඔහුට අවශ්‍ය වෙනවා නගරය පුරා තියෙන වායු දූෂණය නතර කරන්න. ඔහු ඇතුළු කණ්ඩායම පරීක්ෂණ ගණනාවකින් පස්සේ කාබන් ටයිල් බවට පත් කරන ක්‍රමවේදයක් හොයාගන්නවා. මුලින්ම ඔවුන් කර්මාන්ත ශාලාවල ඉතිරි වන කාබන් එකතු කරන්න පටන් ගත්තා. පරීක්ෂණාගාරයකට ඒ කාබන් ගෙන ගිහින් කාබන් සමග තවත් රසායනික සංඝටක කිහිපයක්ම මිශ්‍ර කළා. ඒ විදියට නිපදවූ අවසානාකෘති ශිල්පීය කර්මාන්ත ශාලාවකට යවනවා. එතනදී අවසානයේ ටයිල් නිෂ්පාදනය වෙනවා. හැම ටයිල් කැටයකටම විවිධ කලාත්මක දේවල් එකතු කරනවා. සාමාන්‍ය ටයිල් නිෂ්පාදනය සිදුවෙනවට වඩා වෙනස් විදියට මේ ටයිල් නිෂ්පාදනය වෙනවා. අනාගතයේදී විශ්ව වායුන් වලින් තොර පිරිසිදු වායුන් ආශ්වාස කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටීවි. මුළු ලෝකයටම. අපිට තියෙන්නේ එක ලෝකයයි නිදහසේ හුස්ම ගන්න. ඉතින් අපි ඒ ලෝකය රැකගන්න ඕනෙමයි. ඒ වෙනුවෙන් කාටවත් වැරදි කියනවට වඩා Tamanට පුළුවන් විදියට වෙනස් විදියට හිතලා ලෝකය සුන්දර කරන්න අපිටත් පුළුවන්. අවධානය විදෙස් පුවත් වෙත. ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමය ක්‍රියාත්මක වීමත් සමග ගාසා තීරයට අත්‍යවශ්‍ය ආධාර ලැබෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමය ක්‍රියාත්මක වීමත් සමග යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයට අත්‍යවශ්‍ය ආධාර ලැබෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊශ්‍රායලය විසින් අවහිර කර තිබූ ගාසා තීරයේ පිවිසුම් ඊයේ නැවතත් යලි විවෘත කරනු ලැබුවා. ඒ අනුව ආහාර ඖෂධ සහ ඉන්ධන ගාසා තීරයට රැගෙන විත් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊට කොවිඩ් මර්ධන එන්නත්ද ඇතුළත් බව එම මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් දින 11ක පලස්තීන ඊශ්‍රායල ගැටුමට මුල් වූ යෙරුසලමේ අල් අක්සා දේවස්ථානයේ ආශ්‍රිතව තවමත් පවතින්නේ උණුසුම් තත්වයක්. නමුත් දෙපාර්ශවය අතර අවි ගැටුම් නතර වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. පසුගිය 10 වෙනිදා ආරම්භ වූ ගැටුම් වලින් ගාසා තීරයේ පලස්තීනුවන් 243 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර කාන්තාවන් සහ ළමයින් 100කට වැඩි පිරිසක්ද ඊට අයත්. ඊශ්‍රායල පාර්ශවයේද ළමයින් 2 දෙනෙකු ඇතුළු 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ ගාසා තීරය යලි ගොඩනැගීමට ඇමරිකාවේ සහාය හිමි වන බවයි. කෙසේ නමුත් ඊශ්‍රායලයේ පැවැත්ම වෙනුවෙන් ඇමරිකාවේ කැපවීම වෙනස් නොවන බවයි ජනාධිපති ජෝ බයිඩන් පෙන්වා දී ඇත්තේ. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට මැයි 23 වැනිදා
ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර පිළිබඳ හසල බුද්ධියකින් යුත් අග්‍රගණ්‍ය පණිරුවනක් වූ පූජ්‍ය වැලිවිටියේ සෝරත ස්වාමින් වහන්සේ උපත ලබා ඇත්තේ 1897 වසරේ මැයි මස 23 වන දිනයි. කැස්බෑවන් සහ ඉබ්බන් පිළිබඳව දැනුවත් කිරීමට සහ ඔවුන්ගේ පැවැත්ම සඳහා මිනිසුන්ට පැවරෙන වගකීම පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් නම් කරන ලද ජාත්‍යන්තර කැස්බෑ සංරක්ෂණ දිනය මැයි මස 23 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ෆින්ලන්තයේ ඒකීය පාර්ලිමේන්තුවේ පළමු පූර්ණ සැසිවාරය පවත්වා ඇත්තේ 1907 වසරේ මැයි මස 23 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.